පාඩම් අංක 3 රජය සමග සම්බන්ධතා පවත්වා ගැනීමේ ව්‍යාපාර කරගෙන යාමේ අවශ්‍යතාව තහවුරු කරයි. නිපුණතා මට්ටම 1 රජයේ ව්‍යාපාරවලට මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කළේ රාජ්‍ය බලපෑම් පහත ආකාරවලින් සිදුවේ. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. රජයේ ව්‍යාපාරවලට මැදිහත් වන ආකාරය සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ. යටිතල පහසුකම් සැපයීම. නිදසුන් මධ්‍යම රජය විදුලි බලය සැපයීම, පළාත් සභා මාර්ග නඩත්තුව, පළාත් පාලන ආයතන අපද්‍රව්‍ය ඉවත් කිරීම, තරගකරුවෙකු වීම. නිදසුන් මධ්‍යම රජය පෞද්ගලික අංශයේ රූපවාහිනී නාලිකා සමග තරඟකාරීව රාජ්‍ය අංශයේ රූපවාහිනී නාලිකා ක්‍රියාත්මක කිරීම. පළාත් සභා පළාත් සභා යටතේ පෞද්ගලික අංශය හා තරඟකාරීව ව්‍යාපාර පවත්වාගෙන යාම. පළාත් පාලන ආයතන පෞද්ගලික අංශය හා සමානව වෙන දවසල් ඉදිකර කුලියට දීම. ගනුදෙනුකරුවෙකු වීම. නිදසුන් මධ්‍යම රජය මිලදී ගැනීම, විවිධ කාර්යාලීය උපකරණ මිලදී ගැනීම, ලක්සතු සරහා භාණ්ඩ විකිණීම. පළාත් සභා ආරක්ෂක සේවා ලබා ගැනීම හා ලබා දීම. පළාත් පාලන ආයතන ආදාය හනාගාර පවත්වාගෙන යාම. ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. මධ්‍යම රජය මූල්‍ය ප්‍රතිපත්ති හා පිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම. පළාත් පාලන ආයතන පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. නීති රීති පැනවීම. මධ්‍යම රජය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත, ප්‍රමිති පනත. පළාත් සභා පෞද්ගලික බස් රථ සඳහා නීති රීති පැනවීම. පළාත් පාලන ආයතන ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම හා නීති රීති පැනවීම. බදු අය කරන්නෙකු වීම. මධ්‍යම රජය විදේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා. පළාත් සභා බදු අය කිරීම, පළාත් ආදායම්. පළාත් පාලන ආයතන වරිපනම් බදු අය කිරීම. රජයෙන් ව්‍යාපාරවලට ලැබෙන සහාය හා මඟ පෙන්වීම වැදගත් වන ආකාරය. ව්‍යාපාර ලියාපදිංචි වීමට යොමු වීම. කීර්ති නාමය වර්ධනය වීම. රටේ සංවර්ධනයට දායක වීම. රජය හා මහජනයාගේ පිළිගැනීම ලැබීම. නිපුණතා මට්ටම් 2 රජයක ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර දායක වන ආකාරය පෙන්වා දෙයි. රජයක් පහත දැක්වන ආර්ථික අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරයි. ආර්ථික වර්ධනය හා සංවර්ධනය. නිෂ්පාදන ක්‍රියාවලියේ අඛණ්ඩ වර්ධනය තුළින් ආර්ථික වර්ධනය සිදුවන අතර ඊට අමතරව මානව සහ සමාජ දර්ශකවල දිගු කාලීන වර්ධනය සංවර්ධනය ලෙස හඳුන්වයි. පූර්ණ සේවා නියුක්තිය ශ්‍රමය සැපයීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනා යම් සේවාවක නියුක්ත වී සිටීම මෙන්ම ආර්ථිකය සතු සියලුම නිෂ්පාදන සම්පත් ඵලදායී නිෂ්පාදන කටයුත්තක යොදවා තිබීම. සාධාරණ ආදායම් ව්‍යාප්තිය රටක සමස්ත නිෂ්පාදිතය ඒ රටෙහි වෙසෙන සමස්ත ජනතාව අතර සමානව බෙදා හැරීම. ආර්ථික ස්ථායීතාව ආර්ථිකයේ දේශීය හා විදේශීය වශයෙන් අර්බුදයක් ඇති නොවීමට ඔරොත්තු දීමේ හැකියාව ආර්ථික ස්ථායීතාවයයි. ආර්ථික ස්ථායීතාව කොටස් දෙකකින් යුක්ත වේ. අභ්‍යන්තර මිල ස්ථායීතාව, බාහිර මිල ස්ථායීතාව. අභ්‍යන්තර මිල ස්ථායීතාව තුළින් උද්ධමනය පාලනය, මිල මට්ටම ස්ථාවර පවත්වා ගැනීම, පොලී අනුපාතය පාලනය කිරීම සිදු කරන අතර බාහිර මිල ස්ථායීතාව තුළින් විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සිදු කෙරේ. යහපත් අන්තර්ජාතික වෙළඳාම විදේශ වෙළඳ කටයුතු සතුටුදායක අන්දමින් පවත්වාගෙන යාම තුළින් ගෙවුම් ශේෂ තත්ත්වය ආරක්ෂා කර ගැනීම මින් අපේක්ෂා කරේ. රජයේ ආර්ථික අරමුණු ඉටු කිරීමට ව්‍යාපාර විවිධාකාරයෙන් දායක වේ. බදු ගෙවීම රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීමකින් තොරව තමා උපයාගත් ලාභය හා ආදායම් මත නියමිත පරිදි බදු ගෙවීම. දේශීය සම්පත් භාවිතය හැකිතාක් උපරිමයෙන් තම නිෂ්පාදන සඳහා දේශීය සම්පත් යොදා ගැනීම. රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. රජයේ ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හා පිළිපැදීම. නීති රීති පිළිපැදීම ව්‍යාපාර සඳහා පනවා ඇති නීති රීති ආකාරයෙන් ඉටු කරමින් යහපත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට දායක වීම. සේවා නියුක්තියට දායක වීම. ඵලදායී ලෙස නිෂ්පාදන කටයුතු කිරීමේදී ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ඇතුළු සියලු සම්පත් කාර්යක්ෂමව භාවිතයට ගැනීම. පරිසරයට වන හානිය අවම කිරීම. සියලු ව්‍යාපාර පරිසර හිතකාමී ලෙස ඒවායේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම. රජය හා ව්‍යාපාර අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්වා ගැනීම වැදගත් වේ. රජය ව්‍යාපාරවලට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ව්‍යාපාර දිරිමත් වේ. ව්‍යාපාර වර්ධනය තුළින් රජයේ අරමුණු ඉටු වේ. එසේම ව්‍යාපාර වර්ධනය නිසා රජයට බදු ආදායමක් ලබාගත හැකිය. එම ආදායම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා හා අනෙකුත් කාර්යයන් සඳහා යොදාගත හැකිය. මේ නිසා රජයත් ව්‍යාපාරත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම අවශ්‍ය වේ. නිපුණතා මට්ටම 3 රජයේ පිස්කල් ප්‍රතිපත්තිවලට අනුකූලව ව්‍යාපාර පවත්වාගෙන යාමේ වැදගත්කම අගයයි. රජයේ ආදායම් හා වියදම් සම්බන්ධව රජය සිදු කරන කටයුතු පිස්කල් ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ. රජයේ පිස්කල් ප්‍රතිපත්තියේ අරමුණ සාර්ව ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම වේ.
යම් ආර්ථිකයක මුදල් වර්ෂයක් තුළ බදු හා බදු නොවන මාර්ගවලින් ලැබෙන ආදායම රාජ්‍ය ආදායම වේ. රජයක ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා වර්තන වියදම් හා ප්‍රාර්ථන වියදම් වෙනුවෙන් වර්ෂයක් තුළදී කරනු ලබන මුළු වියදම රාජ්‍ය වියදම වේ. රාජ්‍ය අයවැය ලේඛනය මගින් රජයේ පිස්කල් ප්‍රතිපත්තිය පිළිබිඹු වේ. රාජ්‍ය ආදායම පාද පරිදි වර්ග කෙරේ. රාජ්‍ය ආදායම බදු ආදායම බදු නොවන ආදායම. රජයේ බදු ආදායම පාද පරිදි වර්ග කළ හැකිය. ආදායම් බදු, එකතු කළ අගය මත බදු, නිෂ්පාදන බදු, ආනයන බදු, අනෙකුත් බදු. බද්දක් කරනු යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි රජය හෝ රජයේ බලාධිකාරී ආයතනයක් විසින් නියම කරනු ලබන ගෙවීමකි. ආදායම් බදු පුද්ගලයන්ගේ හා ආයතනවල ආදායම මත අය කරනු ලබන බද්දකි. එකතු කළ අගය මත බදු භාණ්ඩ හා සේවා මත එකතු කළ වටිනාකමට අය කරන බදු එකතු කළ මත බදු අගය මත බදු වේ. නිදසුන් තොග හා සිල්වර වෙළඳාම මත එකතු කළ අගය මත බදු ආනයන මත එකතු කළ අගය මත බදු නිෂ්පාදන බදු හෝ දේශීය භාණ්ඩ බදු දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ මත අය කරන බදු නිදසුන් සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත බදු සුරා බදු ආනයන මත බදු විදේශීය රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා රේඛීයවේදී අය කරන බදු වේ. නිදසුන් මෝටර රථ ආනයන මත බදු අනෙකුත් බදු ඉහත බදු වර්ගවලට අයත් නොවන එහෙත් අනෙකුත් පාර්ශ්ව වලින් අය කරන බදු වර්ගය නිදසුන් වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු සෙස් බද්ධ විදුලි සංදේශ බදු. බදු ආදායම ඍජු බදු හා වක්‍ර බදු ලෙස ද වර්ග කළ හැකිය. ඍජු බදු පුද්ගල ආදායම් බදු, සමාගම් බදු, රඳවා ගැනීම බදු, ප්‍රාර්ථන ලාභ මත බදු. වක්‍ර බදු එකතු කළ අගය මත බදු, රේගු බදු, නිෂ්පාදන බදු. පුද්ගලයන්ගේ හෝ ව්‍යාපාරවල ආදායම මත හෝ වත්කම් මත අය කරනු ලබන ගෙවන පුද්ගලයා විසින්ම දැරිය යුතු බදු ඍජු බදු වේ. භාණ්ඩ හා සේවා මත අය කරනු ලබන ගෙවන ලද බද්ධ වෙනත් පාර්ශවයකට විතන් කළ හැකි බදු වක්‍ර බදු වේ. රජයේ බදු නොවන ආදායම් පහත පරිදි දැක්විය හැකිය. ලාභ හා ලාභාංශ, ගාස්තු හා අය කිරීම, පොලී ආදායම. රාජ්‍ය වියදම් පහත පරිදි වර්ග කෙරේ. වර්තන වියදම්, ප්‍රාර්ථන වියදම්. වර්තන වියදම් රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරක් තුළ නැවත නැවත සිදු කළ යුතු වියදම් මේවා පුනරාවර්තන වියදම් ලෙස හඳුන්වයි. නිදසුන් වැටුප් හා වේතන පොලී ගෙවීම. ප්‍රාර්ථන වියදම් රජයක් විසින් දිගු කාලීන ආයෝජන සඳහා දරන වියදම් ප්‍රාර්ථන වියදම් වේ. නිදසුන් මහා මාර්ග ඉදිකිරීම, පාලම් ඉදිකිරීම. රජයේ ආදායම් හා වියදම් සමිති අයවැය යෝජනා ඉදිරිපත් කිරීමත් සමග වෙනස් විය හැකිය. ආසන්නම වර්ෂයේ මහ බැංකු වාර්තාව පරිශීලනය කරමින් රජයේ ආදායම් හා වියදම් වර්ගීකරණය කරන්න. රජයේ විවිධ අවස්ථාවලදී විවිධ බදු වර්ග පනවන අතර විවිධ බදු වර්ග අහෝසි කිරීමද කරනු ලැබේ. බදු වලින් ලබන ආදායම රජයේ විවිධ ව්‍යාපෘති සඳහා වැය කරයි. නිදසුන් මාර්ග ඉදිකිරීම, ගුවන්තොටුපළ ඉදිකිරීම හා සංවර්ධනය, වරාය සංවර්ධනය. රජයේ පිස්කල් ප්‍රතිපත්තියේ ව්‍යාපාරවලට බලපාන ආකාරය සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. ආනයනික භාණ්ඩ සඳහා රේගු බදු අය කිරීමෙන් ආනයන සීමා වන අතරම දේශීය නිෂ්පාදනය වර්ධනය කරගත හැකිය. දේශීය කර්මාන්ත ආරක්ෂා කරගත හැකි වේ. දේශීය නිෂ්පාදිත මත බදු අය කිරීමෙන් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම සිදුවිය හැකිය. රජයේ යටිතල පහසුකම් මත වියදම් දැරීම නිසා ව්‍යාපාරික කටයුතු පහසු නිපුණතා මට්ටම 4. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ව්‍යාපාර පවත්වාගෙන යාමේ වැදගත්කම අගයයි. රටක මුදල් සැපයීම පාලනය කිරීම සඳහා රජය අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියයි. රජය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ දේශීය ආර්ථිකය තුළ මෙල ස්ථායීතාව පවත්වා ගැනීමයි. නැතහොත් උද්ධමනය පාලනය කිරීම. එහිදී දිගු කාලයක් පුරා මිල මට්ටම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම අපේක්ෂා කරේ. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පහත උපකරණ භාවිතා කරේ. පොලී අනුපාතිකය රජයේ මුදල් පාලනය සඳහා යොදා ගනු ලබන ප්‍රධාන උපකරණය පොලී අනුපාතිකය වේ. මේ නිත්‍ය පාසුකම් අනුපාතිකය ලෙසද මහ බැංකුව හඳුන්වයි. නිත්‍ය පාසුකම් අනුපාතිකයේ ප්‍රධාන කොටස් තුනකි. නිත්‍ය තැන්පතු පාසුකම් අනුපාතය Standing Deposit Facility Rate SDFR. නිත්‍ය ණය පාසුකම් අනුපාතය Standing Lending Facility Rate SLFR. බැංකු පොලී අනුපාතිකය නිත්‍ය තැන්පතු පාසුකම් අනුපාතය වාණිජ්‍ය බැංකු සහ ප්‍රාථමික වෙළඳුම් ඔවුන්ගේ අතිරික්ත අරමුදල් මහ බැංකුවේ ඇති රජයේ සුරුකම්පත්වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලී අනුපාතිකය. නිත්‍ය ණය පාසුකම් අනුපාතය වාණිජ්‍ය බැංකු සහ ප්‍රාථමික වෙළඳුම් රජයේ සුරුකම්පත් තැපයට තබා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේදී අය කරනු ලබන පොලී අනුපාතයයි. බැංකු පොලී අනුපාතිකය ජවශීලතා දුෂ්කරතාවලට මුහුණ දෙන වාණිජ්‍ය බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුව අවසාන ණය දෙන්නා ලෙස සපයනු ලබන ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාතයයි. සංචිත අවශ්‍යතා වෙනස් කිරීම වාණිජ්‍ය බැංකුවල පවතින තැන්පතු වලට අදාළව
මහා බැංකුවේ පවත්වාගත යුතු තැන්පතු ප්‍රමාණය ව්‍යවස්ථාපිත සංචිත වේ. මේ වෙනස් කිරීම නිසා මුදල් සැපයීමේ අඩු වැඩි වීම සිදු වේ. සංචිත අවශ්‍යතා අඩු කිරීම මුදල් සැපයීම වැඩි වීමට හේතු වේ. සංචිත අවශ්‍යතා වැඩි කිරීම මුදල් සැපයීම අඩු වීමට හේතු වේ. විවෘත වෙළඳපොළ කටයුතු. විවට වෙළඳපොළ කටයුතු. මහා බැංකුව විසින් රජයේ සොරකුම්පත් මිලට ගැනීම හා විකිණීම විවෘත වෙළඳපොළ කටයුතු වේ. මහා බැංකුව සොරකුම්පත් මිලට ගැනීමේදී මුදල් සැපයීම ප්‍රසාරණය වන අතර විකිණීමේදී මුදල් සැපයීම සංකෝචනය වේ. වට්ටම් අනුපාත වෙනස් කිරීම. මහා බැංකුව විසින් නිකුත් වන සොරකුම්පත් මිලදීගත් පාර්ශ්ව වේවා කල් පෙරීමට පෙර වාණිජ බැංකුවලට ඉදිරිපත් කර වට්ටම් කරවා ගැනීමේදී අය කරන වට්ටම් අනුපාතකය වෙනස් කිරීම තුළින් ආර්ථිකයේ මුදල් සැපයීම පාලනය කළ හැකි වේ. ණය සීමා පැනවීම. ණය සීමා පැනවීම දෙආකාරයකට සිදු වේ. ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම. රටේ සමස්ත මුදල් සැපයීමට බලපෑමක් ඇති කරන බැංකු ණය ප්‍රමාණය අඩු හා වැඩි කරමින් සමස්ත ණය ප්‍රමාණය පාලනය කිරීම ප්‍රමාණාත්මක ණය පාලනය වේ. නිදසුන්. වාණිජ බැංකුවල ප්‍රාර්ථනය හා වත්කම් අතර අවම අනුපාත නියම කිරීම. ණයපತ್ರ ලිපි නිකුත් කිරීමේදී තැන්පත් කළ යුතු අවම මුදල් ප්‍රමාණය නියම කිරීම. ගුණාත්මක ණය සීමා පැනවීම. ආර්ථිකයක ණය ගලා යන දිශාව පාලනය කිරීම නැතහොත් ආර්ථිකය දිරිගැන්විය යුතු යයි තෝරාගත් අංශ සඳහා ණය ගලා යාම දිරිමත් කිරීමත් අධෛර්යමත් විය යුතු අංශ කෙරෙහි ණය ගලා යාම සීමා කිරීමත් අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන ක්‍රමය ගුණාත්මක ණය පාලනයයි. නිදසුන්. ණය ලබා දෙන ශ්‍රේෂ්ඨ නිර්දේශ කිරීම. කෘෂිකර්මාන්තය සඳහාද කර්මාන්ත සඳහාද ව්‍යවසායකයන් සඳහාද ආදී වශයෙන් අක්‍රීය ණය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැක්වීම. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් වශයෙන් ණය පාලනය කිරීම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඍජු ක්‍රියාමාර්ගයකි. මෙහිදී බැංකු ක්‍රමය මගින් සැපයෙන ණය ප්‍රමාණය, ණය ආපසු ගෙවීමේ කාලය සහ ණය සඳහා ලබා ගන්නා සුරකුම් යනාදී අංශ සම්බන්ධව ප්‍රමාණාත්මක හා ගුණාත්මක පාලනයන් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුවට බලය ලැබී ඇත. ණය ප්‍රමාණය පාලනය කිරීමේදී යම් බැංකුවක යම් දිනක හෝ කාලයක ලබා දී ඇති උපරිම ණය ප්‍රමාණය පිළිබඳ සීමා පැනවීම හෝ ණය වර්ධන අනුපාතය නියම කිරීම කළ හැකිය. තවද ආර්ථිකයේ ප්‍රමුඛ අංශවලට සැපයෙන ණය ප්‍රමාණය අධෛර්යමත් කිරීමට විවිධ නිෂ්පාදන අංශවලට දිය යුතු අවම ණය ප්‍රමාණ නියම කිරීම හෝ උද්ධමනකාරී අවධියකදී පරිභෝජන ණය වර්ධනයේ සීමා කිරීමට පරිභෝජන ණය පිළිබඳ උපරිම සීමා නියම කිරීම කළ හැකිය. ණය අය කිරීමේ උපරිම කාලය සහ එම ණය සඳහා බැංකු ලබාගත යුතු සුරුකුම්වල ස්වභාවය හා වටිනාකම පිළිබඳ නියෝග පැනවීමද කළ හැකිය. උද්ධමනකාරී අවස්ථාවක උද්ධමනය පාලනය කිරීම සඳහා පරිභෝජන ණය අධෛර්යමත් කිරීමට පරිභෝජන ණය සඳහා ඉතා කෙටි ආපසු ගෙවීමේ කාල නියම කිරීම හා ඉහළ වටිනාකම් සහිත සුරකුම් තබා ගැනීමට නියම කළ හැකිය. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඒවා ව්‍යාපාරවලට විවිධ ස්වරූපයෙන් බලපෑම් කරයි. නිදසුන්. මහා බැංකු පොලී අනුපාතකය අඩු කිරීමත් සමග වාණිජ බැංකු පොලී අනුපාතකයද අඩු වේ. එවිට ආයෝජකයන් වාණිජ බැංකු මගින් ලබා ගන්නා ණය ප්‍රමාණය වැඩි වීමත් සමග ආයෝජනද වැඩි වේ. ඒ තුලින් නිෂ්පාදනය වැඩි වී භාණ්ඩ මිල අඩු වේ. මිල අඩු වීම නිසා ව්‍යාපාරවල පිරිවැටුම වැඩි වී ලාභ වැඩි වේ. මහා බැංකු පොලී අනුපාතකය වැඩි කිරීමත් සමග වාණිජ බැංකු පොලී අනුපාතකයද වැඩි වේ. එවිට ආයෝජකයන් වාණිජ බැංකු මගින් ලබා ගන්නා ණය ප්‍රමාණය අඩු වීමත් සමග ආයෝජනයද අඩු වේ. එවිට නිෂ්පාදනය අඩු වී භාණ්ඩ මිල වැඩි වේ. මිල වැඩි වීම නිසා ව්‍යාපාරවල පිරිවැටුම අඩු වී ලාභ අඩු වේ. නිපුණතා මට්ටම 5. පාරිභෝගික ආරක්ෂණය සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට අනුගත වෙමින් ව්‍යාපාර පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. පාරිභෝගිකයා ගෙවන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් ලබා දීම සහතික කිරීම පිණිස සලසා ඇති නීතිමය ආවරණය පාරිභෝගික ආරක්ෂණය වේ. පාරිභෝගික ආරක්ෂණය මෑත කාලයේ අතීතයටත් වඩා අවශ්‍ය වීමට බලපෑ ඇති හේතු කිහිපයක් පහත දැක්වේ. වෙළඳපොළ තුළ භාණ්ඩ හා සේවා බහුල වීම, තරඟකාරීත්වය වැඩි වීම නිසා වෙළඳපොළ තුළ විෂමාචාර ඇතිවීමට ඉඩ වැඩි වීම, නිදහස් වෙළඳාම සමග වෙළඳපොළ සංකීර්ණ වීම, ගෝලීයකරණය සමග ඇතිවිය හැකි සමාජ හා සංස්කෘති පිරිහීම, පරිසරයේ දූෂණය වීම වැළැක්වීම සඳහා පාරිභෝගිකයන් දැනුවත් කිරීම අවශ්‍ය වීම. පාරිභෝගික ආරක්ෂණයෙන් පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට අත්වන මාස කිහිපයක් පහත දැක්වේ. ව්‍යාපාරිකයාට දෙන්න නැත්නම් වෙන එකක් දෙන්න. විකුණූ භාණ්ඩ නැවත බාර ගන්නත් බෑ. මුදල් දෙන්නත් බෑ. පාරිභෝගිකයාට ගෙවන මුදලට සලෙන වටිනාකම ලැබෙන භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව ලැබීම, වෙනද විෂමාචාර වලින් ආරක්ෂා වීම, ගුණාත්මක භාණ්ඩ හා සේවා පරිභෝජනය නිසා පාරිභෝගික සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු වීම, අවශ්‍ය අවස්ථාවලදී පාරිභෝගික
ආරක්ෂණය නිසා නීතිමය රැකවරණ ලබාගත හැකි වීම, පාරිභෝගිකයාට ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයන් උදා වීම. ව්‍යාපාරිකයාට ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත භාණ්ඩ සැපයීම නිසා පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. ව්‍යාපාරිකයාගේ පිරිවැටුම වැඩිවීම තුළින් ලාභී ඇල යාම. ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කිරීම නිසා අපතේ අඩුවීම. අයහපත් තරඟ විරෝධී ක්‍රියා නොමැති වීමෙන් යහපත් ව්‍යාපාර පරිසරයක් ඇතිවීම. අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් කිහිපයක් වර්තමානයේ ක්‍රියාත්මක වේ. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු ජෝන් එෆ් කෙනඩි විසින් පාරිභෝගික අයිතිවාසිකම් 4ක් ප්‍රකාශයට පත් කර ඇත. ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය, තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය, තෝරා ගැනීමට ඇති අයිතිය, සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. මීට අමතරව පාරිභෝගික ජාත්‍යන්තරය විසින් පහත සඳහන් පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කර ඇත. මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය, වන්දි ලබා ගැනීමට ඇති අයිතිය, පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය, සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය. ඒ සඳහන් පාරිභෝගික අයිතිවාසිකම් 8 අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් වේ. පාරිභෝගික අයිතිවාසිකම් මෙම පාරිභෝගික වගකීම් ද පාරිභෝගිකයා සතු වේ. විචාරාත්මක දැනුවත්භාවය, සක්‍රිය සහභාගීත්වය, සමාජය ගැන සැලකිලිමත් වීම, පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම, සහයෝගීතාව. දැනුවත්භාවකින් යුත් පාරිභෝගිකයා ගෙවන මුදලට සරිලන වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ තෝරා ගැනීමට පෙළඹේ. එසේම වෙළඳ විසමාචාර හා පාරිභෝගික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර, තවද තමා ජීවත් වන පරිසරය ආරක්ෂා කරගනිමින් සමාජය පිළිබඳ සැලකිලිමත් වෙමින් සහයෝගයෙන් කටයුතු කරමින් තාර්කික පාරිභෝගිකයෙකු ලෙස වෙළඳපොළේ හැසිරේ. නිපුණතා මට්ටම 6. පාරිභෝගික ආරක්ෂණය සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල කාර්යභාරය විමසා බලයි. ශ්‍රී ලංකා පැමිණි ආයතනයේ අරමුණු හා කාර්යයන් පැහැදිලි කරන්න. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ශ්‍රී ලංකා පැමිණි ආයතනයේ ව්‍යාපාරවලට වැදගත් වන ආකාරය සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතන කිහිපයක් පහත දැක්වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා පැමිණි ආයතනය, මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පා සඳහා අනුබඳ ඉටු කර ගැනීම සඳහා පිහිටුවා ඇත. පාරිභෝගිකයින්ගේ ජීවිත හා දේපළවලට උපද්‍රවයක් සිදුවන භාණ්ඩ අලෙවිය හා සේවා සැපයීමට එරෙහිව ඔවුන් ආරක්ෂා කිරීම, අසාධාරණ වෙළඳ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් වලට නිසි සැලකිල්ල දැක්වීම සාධක වීම. හැකි සෑම විටම පාරිභෝගිකයින්ට තරඟකාරී මිලට භාණ්ඩ හා සේවාවලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීමට සහතික වීම. අසාධාරණ වෙළඳ පිළිවෙත්, සීමිත වෙළඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදු කරන වෙනත් යම් ආකාරයක පාරිභෝගික සූරකෑම් වලට සහනයක් ලබා දීම. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. ව්‍යවසායන් අතර සීමාකාරී ගිවිසුම් පාලනය කිරීම හෝ ඉවත් කිරීම. වෙළඳපොළ ඇතුළත හෝ වෙළඳපොළේ සැලකිය යුතු කොටසක දේශීය වෙළඳාමය හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආධිපත්‍ය තත්ත්වයක් අනිසි ලෙස යොදා ගැනීම නැති කිරීම. දේශීය හෝ ජාත්‍යන්තර වෙළඳාමට හෝ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන තරඟකාරීත්වය පිළිබඳ අවහිරතාවය නැති කිරීම. තරඟ විරෝධී චර්යා හා ආධිපත්‍ය තත්ත්ව අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශනය හෝ පරීක්ෂා කිරීම. භාණ්ඩ හා සේවා සපයන තැනැත්තන් අතර ඵලදායී තරඟකාරීත්වය පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීම. භාණ්ඩ හා සේවාවල මිල ඒවා ලබා ගැනීමට හැකිවීම සහ ඒවායේ තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් හා සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරවලට පා සඳහන් ආකාරයෙන් වැදගත් වේ. අධිකාරිය විසින් නියම කර ඇති ප්‍රමිතියට අනුව නිෂ්පාදනය සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය හා විකිණීම සිදු කිරීම නිසා නාස්තිය අවම වී ලාභය වර්ධනය වේ. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වීම නිසා පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට හැකිවීම. වෙළඳ විසමාචාර වලින් වැළකී කටයුතු කිරීමෙන් ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය වීම. ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිදුවන නෛතික තත්ත්වයන් අවම වීම. ව්‍යාපාර අතර ඇතිවන අනවශ්‍ය තරඟකාරීත්වය අවම වීම. ඒකාධිකාරී තත්ත්වයන් නැති නොවීම නිසා සාධාරණව තරඟ කළ හැකි වීම. ශ්‍රී ලංකා පැමිණි ආයතනයේ අරමුණු නිෂ්පාදන ක්‍රියාවලිය හා සැකසීම පිළිබඳව ජාතික හා අන්තර්ජාතික පදනම මත ප්‍රමිති පිළියෙල කිරීම. කාර්මික හා වාණිජ්‍ය ක්ෂේත්‍රවල ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලනය ප්‍රවර්ධනය
කිරීම හා ඒ සඳහා රසායනාගාර හා පුස්තකාල සේවා පිහිටුවා පවත්වාගෙන යාම. දේශීය නිෂ්පාදිත මෙන්ම ආනයනය කරන ලද භාණ්ඩ ප්‍රමිතිවලට අනුකූලවද යන්න පරීක්ෂා කිරීම. ප්‍රමිතිකරණය හා තත්ත්වපාලන කටයුතු සඳහා පර්යේෂණ පහසුකම් සැපයීම. ප්‍රමිති සාධක සලකුණු නම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ජාත්‍යන්තර ප්‍රමිති ආයතන හා ඒ සමාන කටයුතු වල යෙදෙන සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීම. අධ්‍යාපනය, උපදේශනය හා වෙනත් මාර්ගවලින් ප්‍රමිතිකරණය සහ තත්ත්වපාලන කටයුතු දිරිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යයන්. ප්‍රමිති පිළියෙල කිරීම, ප්‍රමිති ක්‍රියාත්මක කිරීම, ස්වේච්ඡාවෙන් SLS සහතික ලාංඡන ක්‍රමය මගින්, පූර්ව අපනයන පරීක්ෂාව මගින්, ආනයන පරීක්ෂාව මගින්, අපනයන පිළිබඳ පිළියෙල කළ මූදු ආහාර පරීක්ෂාව මගින්. ISO ප්‍රමිති ක්‍රියාත්මක කිරීම. ප්‍රමිතිකරණය හා තත්ත්වපාලනය පිළිබඳ පුහුණු පාඨමාලා සංවිධානය කිරීම. ප්‍රමිතිකරණය සහ තත්ත්වපාලන ප්‍රවර්ධන කටයුතු. උපකරණ ක්‍රමාංකන සේවා, පාරිභෝගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීම, පුස්තකාල සේවාව, දේශීය විදේශීය ප්‍රමිති අලෙවිය සහ තොරතුරු සේවා, තත්ත්ව පද්ධති පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පහත සඳහන් ආකාරයෙන් ව්‍යාපාරවලට වැදගත් වේ. SLS ලකුණ සහිත නිෂ්පාදිත අලෙවි කිරීම තුළින් තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දිය හැකි වීම. SLS ලකුණ නොමැති නිෂ්පාදන ආයතන බබළුවා නියම වශයෙන් වාසිදායක තත්ත්වයක් ලැබිය හැකි වීම. පාරිභෝගික පැමිණිලි අවම කරගත හැකි වීම. රාජ්‍ය අංශය SLS සලකුණ සහිත භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රමුඛත්වයක් දෙන බැවින් වෙළඳපොළ කොටස පුළුල් කරගත හැකි වීම. විදේශ සහතික කිරීමේ සලකුණු ISO ලබා ගැනීම තුළින් විදේශ වෙළඳපොළදී සාර්ථක වීමට ඉඩ ලැබීම. ප්‍රමිතීන් තුළ පාරිභෝගික අවශ්‍යතා හා නෛතික අවශ්‍යතා ඇතුළත් වන බැවින් නිෂ්පාදිත පිළිබඳ පිළිගත හැකි මට්ටම ඉහළ යාම. නාස්තිය අවම වී ඵලදායීතාව වර්ධනය වීම. ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය වී සේවක චිත්ත ධෛර්යය වර්ධනය වීම.